ආයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දස දිනක් තුල ඇඳන් දසදහසක් කොරෝනා රෝගීන්ට ලබා දෙනවා බැසිල් කියයි රෝහල් ධාරිතාව ඉහළ නැංවීමට ගුවන් හමුදාවේත් සහාය එන්නත්කරණය සහ කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන ගැන මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ චෝදනාව ත්‍රිකුණා මලයේ තල්රා නිෂ්පාදනයට තලමල පිපෙන ලකුණු දැන් දේශීය පුවත් දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමු වීමේ ප්‍රවණතාවයක් පවතින නිසා රටේ සියලුම පාසල්වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කැප වී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන පාසල්වලට යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා රටේ සියලුම පාසල්වල ගුරුවරු මෙන්ම විදුහල්පතිවරු තම විදුහලේ විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙනීමට කැප වී කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කළා. මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවනි රවිෂ්කා සිසුවිය සහ භානුක වික්‍රමසිංහ සිසුවා අරලියගහ මන්දිරයට පැමිණ ප්‍රතිඵල ප්‍රකාශ කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. නවනි රවිෂ්කා සිසුවිය ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර භානුක වික්‍රමසිංහ සිසුවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. තාක්ෂණ විෂය සඳහා සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට තාක්ෂණ වේදයේ විෂය හැදෑරීම සඳහා අනුරාධපුර, කිලිනොච්චිය, නිකවැරටිය සහ රත්නපුර ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම ජනප්‍රිය පාසල් වලින්ද දරුවන් පැමිණෙන බවයි එහි විදුහල්පති එම්.ආර්.ඩී. කසොන් ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළේ. මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ දරුවන්ගේ දෙමව්පියන්ද එක්ව සිටියා. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළ පැවති හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩබලන ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ මුහුණ දී ඇති වඩාත්ම අභියෝගාත්මක අර්බුදය සහ වසංගතය වන කොරෝනා ව්‍යසනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඔලිවියා නිවේරාස් මහත්මියගෙන් ඉල්ලා සිටියා. වඩාත්ම අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බවත් පැවසූ ඔලිවියා නිවේරාස් මහත්මිය ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බව ප්‍රකාශ කර සිටියා. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාලිකා ගුණවර්ධන මහත්මිය, වෛද්‍ය පාලිත අබේකෝන්, වෛද්‍ය පද්මාලිද සිල්වා ඇතුළු විශේෂ නියෝජිතින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි හැමෝම දන්නවා ලංකාවේ මේ වන විට COVID-19 සම්බන්ධයෙන් නැති යථා තත්ත්වය. මේ තත්ත්වය ක්‍රමෙන් උග්‍රාතට හැරමින් පවතිනවා. මට විශ්වාසයි ඔබ දන්නවා ඇති කියා මේ වන විට අපට අවශ්‍ය වන්නේ මොනවද කියලා. ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් එන්නත්කරණයේ අවශ්‍යතාවය අපට තදින්ම පවතිනවා. එමෙන්ම ICU ඇඳන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එන්නත්කරණයේදී දේශපාලනීකරණය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ලබා දිය යුතු එන්නත් වර්ග තීරණය කළ යුත්තේ නිසි විශේෂඥයින් විසින්. To be decided by health specialists. ඉන්දියාවේ පැතිර යමින් පවතින B161.7 ලෙස හඳුනාගත් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් පළමු වරට හමු වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අදාළ වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළේ. අප්‍රේල් මාසයේ සඳහා වන ජාන විශ්ලේෂණ පරීක්ෂණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නා. ශ්‍රී ලංකාවේ මේ වන විට මේ COVID-19 රෝගය ඇති කරන ප්‍රධාන ප්‍රභේදය විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ ඉංගලන්ත ප්‍රභේදය, කියන්නේ B117 කියන ප්‍රභේදය. කොළඹ, කුරුණෑගල, කළුතර, නුවර, පොළොන්නරුව, වවුනියාව කියන ප්‍රදේශිකවල ඉන් ලැබිච්ච සාම්පල් තමයි මේ ඉංගලන්ත ප්‍රභේදය ආශ්‍රිතව හඳුනාගත්තේ. ඊට අමතරව අපි විශේෂයෙන්ම යාපනයෙන් හම්බෙච්ච සාම්පල් අපි හඳුනාගත්තේ වෙනත් වූ ප්‍රභේදයක්. ඒ කියන්නේ B1.428 ප්‍රධාන වශයෙන් යුරෝපීය, ඩෙන්මාර්කයේ වගේ රටවල් වල තමයි ඒක පැතිරුනේ.
ඊට අමතරව පහුගිය කාලේ ලංකාවේ දෙවන රැල්ල ආරම්භයේ සිටම වැඩිපුරම කතාබහට ලක් වෙච්ච ප්‍රභේදය තමයි B1.411. සාමාන්‍යයෙන් වෙනදට අපි ජාන විශ්ලේෂණ පරීක්ෂණ කරනකොට 90%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය ප්‍රභේදයට අන්තර්ගත වෙලා තමයි හම්බෙන්නේ. හැබැයි ඊයේ ආපු වාර්තාවේ හැටියට B1.411 කියන ශ්‍රී ලාංකේය ප්‍රභේදයේ සාම්පල් 4යි තිබේ. කියන්නේ එකෙන් අදහස් වෙන්නේ එංගලන්ත ප්‍රභේදය දැන් ප්‍රමුඛත්වයේගෙන ලංකාවේ තියෙන ප්‍රභේදය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යන බව තමයි එකෙන් පේන්නේ. ඊට අමතරව අපි විශේෂිත තව ප්‍රභේද දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි B1.617 කියන ඉන්දියානු ප්‍රභේදය. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ වාර්තා වුණේ. ඉන්දියානු ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි ඒක variant of concern කියන ගණයට දැන් අන්තර්ගත කරලා තියෙනවා. මේ මාසේ 6 වෙනිදා සිට ඒකේ විශේෂිත වූ හැසිරීම් රටාවක් තියෙන නිසා මේ වාර්තා වෙලා තියෙන්නේ ලංකාවට විදේශයේ සිට පැමිණි පුද්ගලයෙක්ගේ ගින් ලැබිච්ච පොසිටිව් සාම්පල් එක නිරෝධායන මධ්‍යස්ථානයකින් ලැබිච්ච සාම්පල් එකක් තමයි. ඊට අමතරව වෙනත් කිසිම සාම්පල් එකකින් තාම ලැබ වාර්තා වෙලා නැහැ. ඒ වගේම තමයි දකුණු අප්‍රිකානු ප්‍රභේදයට ආශ්‍රිත වූ සාම්පල් එකකුත් නිරෝධායන මධ්‍යස්ථානයක ආශ්‍රිතව වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ ඊට අමතරව වෙන කිසිම සමාජයේ කිසිම පුද්ගලයෙක්ගෙන් දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ හෝ ඉන්දියානු ප්‍රභේදයේ තාම වාර්තා වෙලා නැහැ. වැදගත්ම පණිවිඩය තමයි මොන ප්‍රභේදයවත් කොයිතරම් ප්‍රබල ප්‍රභේදයක් ආවත් අපි ජනතාව විදිහට වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය අපේ ඇඟ ඇතුළට ගන්න නැතුව ඉන්න එකයි. ඉතින් ඉදිරි මාසය ඇතුළත අනවශ්‍ය කිසිම ගමනක දෙන්න හොඳ නැහැ. හැම විටම නිවැරදිව මාස්ක් එකක් දාලා තමයි එළියට යනවා නම් යන්න ඕනේ. සබන් යොදාත්සේ දීම සහ නිවැරදිව හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. අලුතෙන් ඇතිවෙන ප්‍රභේද ශරීරයට ඇතුල් වෙන එක නවත්ත ගන්න එක. දැන් ලංකාවේ මේ ඉන්දියානු ප්‍රභේදය නෙමෙයිනේ ලංකාවේ දැන්ට වැඩිපුර පැතිරෙන්නේ එංගලන්ත ප්‍රභේදයනේ. එංගලන්ත ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය අතර වෙනස ගත්තාම පස්සේ දෙකම එක හා සමානයි. මොකද පැතිරීමේ වේගත් බව වැඩි. ඊට අමතරව එංගලන්ත ප්‍රභේදයේ දරුණු රෝග හැකීමේ හැකියාව වැඩි. ඒ නිසා අපි දැනට තාමත් වැඩිපුර බලන්න ඕනේ මේ එංගලන්ත ප්‍රභේදය ගැන. මොකද හේතුව තමයි සාම්පල් වලින් 90%කට වැඩි ප්‍රමාණයක් එංගලන්ත ප්‍රභේදය. ඒකත් සමාජය තුළ වාර්තා වෙච්ච PCR පරීක්ෂණ වලින්. ඉතින් ඉන්දියානු ප්‍රභේදය තාම එකයි තියෙන්නේ. ඒකත් නිරෝධන මැදස්ස නිසා ඉන්දියානු ප්‍රභේදය ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. වැදගත් දේ තමයි දැනට ලංකාවේ පැතිරෙන ප්‍රබල ලෙස පැතිරෙන එංගලන්ත ප්‍රභේදය පැතිරීම නවත්තන එක තමයි මූලිකවම වැදගත් වෙන්නේ. ඒකට ඔය මං ඉස්සලා කියපු සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද එංගලන්ත ප්‍රභේදය තමයි ටිකක් කරදරකාරී ප්‍රභේදය. දස දිනක් තුළ ඇඳන් දසදහසක් කොරෝනා ආසාදනය වූ රෝගීන් සඳහා ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මේ වන විට සීක්‍රයෙන් ව්‍යක්ත වෙමින් පවතින COVID-19 තෙවන රැල්ල පෙර අවස්ථාවන් වලට සාපේක්ෂව වැඩි වශයෙන් අවධානමක් පෙන්නුම් කරනු ලබනවා. මේ හේතුවෙන් COVID-19 ආසාදිතින් සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතින අතර ඒ වැඩිවන ආසාදිතින් සංඛ්‍යාවට සරිලන රෝහල් පහසුකම් සීමිත වෙමින් පවතිනවා. මේ හේතුවෙන් රෝහල් තුළ COVID රෝගීන් සඳහා ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ඉතා ප්‍රබල ලෙස වැඩි වෙමින් පවතින අතර ඊට පිළියමක් වශයෙන් මේ දිනවල දිවයිනේ විවිධ ස්ථානයන්හි රෝහල් සංවර්ධන කටයුතු කඩිනම් කොට තිබෙනවා. ඒ සඳහා දිවාරෑ නොබලා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සිය උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් මත කොරෝනා රෝගීන් වෙනුවෙන් සීදුව ප්‍රදේශයේ නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඉදිවන රෝහලේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණියා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් මේ වන විට සකස් කරමින් පවතින විශාලතම වූ COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වගේම රෝහල මේ වන විට ඉදවෙමින් පවතිනවා. ඒ අවසාන කොටසට දැන් පැමිණෙමින් සිටිනවා. විශේෂයෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාවේ තිබෙන කොවිඩ් වාතාවරණයත් එක්ක දිනකට හමු වෙන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමග රෝහල් වලට සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගැනීමට අපහසුතාවයක් තිබෙන බැවින් ත්‍රිවිධ හමුදාව පසුගිය කාල සීමාවෙදිම ප්‍රමාණයන් ඇඳන් සහ රෝහල් වල ධාරිතාව වැඩි කිරීම සඳහා විශාල වශයෙන් අපගේ සහාය ලබා දුන්නා. වතාවක් ශ්‍රී ලංකා යුද හමුදාවේ විසින් මේ ධාරිතාව වැඩි කිරීම සඳහා වෙනම රෝහලක් ඇඳන් 1200කට අධික ප්‍රමාණයක් යොදවලා බ්‍රැන්ඩික්ස් ආයතනය වෙතින් ශ්‍රී ලංකා යුද හමුදාවට ලබා දෙන ලද මෙම පරිශ්‍රය රෝහලක් බවට පරිවර්තනය කරලා නුදුරේදීම විවෘත කිරීමට අපි කටයුතු කරනු ලබනවා.
එමෙන්ම ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟ පෙන්වීම මත මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතුද ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මගින් ආරම්භ කර තිබෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය 23 වෙනිදා ආරම්භ කර ඇති අතර ජූනි මාසයේ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු නිම කර රෝහල් පරිපාලනයට බාර දීමට නියමිතයි. මෙම වාට්ටු සංකීර්ණය කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් විශේෂයෙන් ඉදිකරනු ලබනවා. මෙම රෝහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීමේ කාර්යයට ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඒ සඳහා 65 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අනියුක්ත කර ඇති අතර මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් මෙන්ම අවශ්‍ය ද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයනු ලබනවා. දස දිනක් තුළ ඇඳන් දසදහසක් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. දිස්ත්‍රික්ක 13ක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කර සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් මර්ධන වැඩපිළිවෙල යටතේ දිවයින පුරා ඉදිකරනු ලබන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඒවායේ පහසුකම් සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කිරීමට පියවරගෙන ඇති ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ නායකත්ව පුහුණු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යාපීඨ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර සහ හදිසි ප්‍රතිකාර ඇඳන් ධාරිතාවය ඉහළ දැමීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තංගල්ල මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා විසින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පිළිබඳව සොයා බලා තිබෙනවා. ස්වේච්ඡා සංවිධාන සියල්ලම එකතු කරගෙන අපි ඇඳන් 10000ක ඉන්ටර්මීඩියම් කෙයා සෙන්ටර්ස් වලට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය ලබා දෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන වෙලාවක් දින 10ක් ඇතුළත. ඒ වගේම තමයි මේ ICU බෙඩ් සම්බන්ධයෙන් විශාල කතිකාවතක් වෙන නිසා අපි තංගල්ල රෝහලත් එක්ක දැන් සාකච්ඡා කරේ. ඊළඟ දවස් 10 ඇතුළත මේ රෝහලේ ඇඳන් 8ක් තව වැඩි කරගන්න ICU වල. ඒ තුල මම හිතන්නේ අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ අනිකුත් ප්‍රදේශවලත් මේ වගේ මෙවැනි මැදිහත් වීම තුල අපට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන් ඉතින්. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු නිසි බලධාරීන් විසින් වසන් නොකර රටේ ජනතාවට ඉදිරිපත් කළ යුතු බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලධාරීන් ඔවුන්ට ගැළපෙන තැන් හොයාගෙන මේක මේ විදිහින් දැහැත් වෙලා තිබෙන්නේ. මේක දැන් සැකේට තුරු දීලා තිබෙනවා අපට. කඩාපනින හමුදාව හරි දාලා මෙන්න මේ තැන් චෙක් කරන්න. බොරැල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තියෙනවා 550ක්. වැල්ලවත්ත සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තියෙන 1122ක්. නිව් බසාර් මාතෘ නිවාසයේ 2277ක්. මොහිදින් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ 1210ක්. කිරුළ මාතෘ නිවාසයේ තිබෙන 1034ක්. පෝප්පාර සෞඛ්‍ය මධ්‍යස්ථානයේ 1045ක්. මේ 7238ක් මේ තැන් වල තියාගෙන තමයි කිව්වේ මේක නෑ කියලා. මේක මොනවා හරි මේක යටිකූට්ටු වැඩපිළිවෙලක් තිබෙන නිසා තමයි ඇයි මේක හංගන්නේ. මේක විතර දාන්නකෝ. මේ කොළඹ නගරේ මිනිස්සුන්ට. අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඉන්නේ රාජනායක එක්කනයි කියලා. කොළඹ නගර සභාව ඒකෙත් බලධාරී කවුද කියලා හොයාගන්න බෑ. තම තමන්ගේ ඕනෑපාකම් මත වැඩ වෙනවා කියන එක නම් ඉතාම පැහැදිලි. අපි කියනවා රජයේ බලධාරීන්ට නියම තොරතුරු දෙන්න. හංගන්න එපා. 25ක් මරුණාම 11ක් කියලා කියන. අපි දැක්කනේ 1025ක් මරුණ දුන්නේ දවස් දෙකකට දුන්නා 25. කොරෝනා සඳහා නිපද වූ ඖෂධ පැණිය සාර්ථක නොවන බවට තහවුරු වීම හමුවේ ඉදිරියේදී එමගින් ඇති කරන අහිතකර ප්‍රතිඵලවලට එම පැණිය මෙරටට හඳුන්වා දුන් සියලු දෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි සියලු දෙනාම අද අවිශ්වාසයෙන් පසු වෙනවා. අපේ ළඟ ඉන්න මිතුරා නෑදෑයා පවුල කෙනා ඒ සියලු දෙනාට කොරෝනාද නැද්ද කියන ප්‍රශ්නයක බොහොම විස්මිතව තමයි ජනතාව ජීවත් වෙන්නේ. ඒතකොට මේ සියල්ල එනකොට මොනවද ආණ්ඩුව ඇතුලේ කරේ? ආණ්ඩුව ඇතුලේ ගිහිල්ලා අර ඇමතිවරු මුට්ටි ගිහිල්ලා අතෑරියා. ඒ කියන්නේ මිත්‍යාව තමයි ආණ්ඩුව රජ කරේ. ඊළඟට මොකද සිද්ධ වුනේ? අන්න පැණියක් ගෙනාවා. පැණියක් ගෙනල්ලා ආණ්ඩුවේ සියලු දෙනාම සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා ප්‍රමුඛ සියලු දෙනාම මේ පැණිය බීලා පෙන්වුවා විතරක් නෙවෙයි සමහර අය මේ පැණිය විකුණන්න අවශ්‍ය කරන මේ ප්‍රොමෝට් කරන වැඩ පිළිවෙලත් සමහර ඇමතිවරු කරා. අද මොකද වෙලා තියෙන්නේ? කොරෝනා වෛරසය නැති කරන්න ඒ පැණියෙන් බෑ කියන එක අද
ඔන්න තහවුරු කරලා තියෙනවා. අපි කියනවා වහාම පැණිය මේ රටට හඳුන්වා දුන්නු සියලු දෙනාව පිළිබඳව නීතිමය කටයුතු කරන්න. වැරදිලාවත් මේ පැණියෙන් මිනිසුන්ගේ ඉදිරි අනාගත කාලයේදී ශරීරයට අහිතකර යමක් නිපද වුණා නම් ඒකේ වගකීම සම්පූර්ණ ආණ්ඩුවේ මේ සියලු දෙනාම ගත යුතුයි. ආණ්ඩුවට පැහැදිලිව කරනවා ඉල්ලීමක් ආණ්ඩුවෙන් වහාම මේ ගැන කමිටුවක්පත් කරලා පරීක්ෂණයක් කරලා වැරදිකාරයෝ නීතිය හමුවට ගේන්න කියලා පැණිය හඳුන්වා දුන්නා. කොවිඩ් වසංගත තත්ත්වය සහ කෘත්‍රිම රා නිෂ්පාදන හේතුවෙන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ශ්‍රීගුණාමලයේ තල් රා නිෂ්පාදකයින් ගැනයි මේ තොරතුරු. ඉරණ පිටා කාටු ගස වැඩෙතා නිල් පාට වෙතා ගුවනේ තිබෙතා. අපේ ජනශ්‍රුතියේ තලමල වරුණට කවිගී කෙතරම් ලියවුණත් තලමල පිපෙන්නේ තල්ගහේ අවසානය සටහන් කරන්න කියලයි අපේ ආදිමුතුන් මිත්තන් කිව්වේ. ත්‍රිකුණාමලය සාම්පලතිව් වර්වෝදය නගර ප්‍රදේශයේ තල්රා කර්මාන්තයට තලමල පිපෙන දවස වැඩි ඈතක නොවන බව එහි ගිය අපට දැකගන්නට ලැබුණා. තල්රා නිෂ්පාදනය කරන පවුල් 22ක පමණ ජනතාව අද වන විට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින්නේ වත්මන් කොවිඩ් තත්ත්වය වගේම කෘත්‍රිම රා නිෂ්පාදනයත් සමාජ පිළිලයක්ව පවතින වාතාවරණයකයි. රජයේ අනුමැතිය ලත් රා විකුණුම් කරුවෙකුට බෝතලයක් රුපියල් 50 බැගින් අලෙවි කරත් අලෙවිකරු විසින් තල්රා බෝතලයක් රුපියල් 110ක මුදලකට විකුණන බවයි ඔවුන් අපට සඳහන් කළේ. තල්රා මිලටගෙන අලෙවි කරන්නන් මේ වන විට ස්වාභාවික රා වෙනුවට කෘත්‍රිම රා ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කර විකිණීම හේතුවෙන් මේ සාම්ප්‍රදායික තල්රා නිෂ්පාදකයින්ට අද වන විට සිය ජීවනෝපාය මාර්ගයන් සියල්ලම අහිමි වී තිබෙනවා. මේක ගන්නත් නෑ. මිනිස්සු ඔක්කොම නිකන් නාස්ති වෙනවා. කට්ටිය ඔක්කොම මෙදලා මාංශ වල විතරයි තියෙන්නේ. මාංශ වල වැඩක් නෑ අපිට. අපිට ජීවිත කරන්න අමාරුයි. මේ රාගඩේට වාලා තියෙන්නේ. බදින කට්ටිය 22 කෙනෙක් ඉන්නවා. එහෙම රාගන්න නෑ. ගෙදර තිබ්බුත් විකුණන්නත් බෑ. නේ මං හලනවා. කට්ටිය රසාවට නෑ. එහෙම තමයි හලනවා. පසුගිය අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාද පාර්ලිමේන්තුවේදී පුත්තලම් දිස්ත්‍රික් මහරා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලිපියක් උපුටා දක්වමින් සඳහන් කළේ මෙරට දෛනික රා අවශ්‍යතාවය ලීටර 1,60,000ක් පමණ වුවත් ඉන් ස්වාභාවිකව රා නිෂ්පාදනය කරන්නේ ලීටර 45,000ක පමණ ප්‍රමාණයක් බවයි. මේ සාම්ප්‍රදායික කර්මාන්තය රැකගනිමින් වර්වෝදය නගරෙහි තල් රා නිෂ්පාදකයින්ට සිය වෘත්තිය බාධාවකින් තොරව සිදු කරගෙන යාමට බලධරයින් ඉදිරියේදී හෝ කටයුතු කරනු ඇතැයි ඔවුන් තවමත් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිනවා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know දැන්. Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්නේ හෘදයාබාධ නැත්නම් heart attack පිළිබඳවයි. හෘදයාබාධ ලෙස හඳුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි. හෘද රෝග ඇතිවන්නේ හෘදයේ කිරීටක දමනය අවහිරවීමෙන්. මෙම රුධිර නාල 70%ක් අවහිර වන තෙක් රෝගියාට කිසිදු දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රෝගී තත්ත්වය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට හැකියාවක් නැති අතර පූර්ව හෘදයාබාධ ලක්ෂණ මතු නොකරම මිය යන අවස්ථාත් අපට දක්නට ලැබෙනවා. වේදනාව ඇතිවන්නේ රුධිර වාහිනී මත කොලෙස්ටරෝල් කැල්සියම් තැන්පත් වීම නිසා. මේ නිසා රුධිර නාලයේ විෂ්කම්පයෙන් 70%ක් පමණ අවහිර වනවා.
ඒ නිසා ඔබ ඇවිදින විට වැඩ කරන විට පපුවේ වේදනාවක් ඇති කරයි නම් ඒ හෘද රෝගයක පෙර නිමිති විය හැකි බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක කිහිපයක් තිබෙනවා. රුධිර පීඩනය, දියවැඩියාව, මේද අනුපාතය, ස්ථූලතාවය, දුම්බීම, මානසික අසහනය, කායික වර්ධනය හා ජන්ම ප්‍රවේණිය ඒ අතරයි. හෘදයාබාධය වැළඳුණු පුද්ගලයෙක් දෙවන හෘදයාබාධය වැළඳීමෙන් ආරක්ෂා විය යුතුය. හෘද රෝග ඇතිවීමේ ප්‍රධාන හේතු දෙක වන දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇති රෝගීන් නිසි ආකාරව ඒවා පාලනය කරගත යුතුය. එසේ නොවුනොත් දෙවන හෘදයාබාධය ඇතිවීමේ අවධානම වැඩි. මේ හේතුවෙන් වෛද්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැදීම අත්‍යවශ්‍යයි. Do you know? එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මිනිමාවට පත්වනවා. යළිත් හමුවෙමු අපගේ දහවල් පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.